46 කරෙත් නෑනේ. ඊට පස්සේ 41 කරෙත් නැහැ. 41 කරෙත් නෑ. හරි. 47 කරා අපි. 48 කරේ නෑ මට මතකයි. හරි එහෙනම් අපි 41 න් පටන් ගමු. හරි. මෙහෙමයි පුතේ තියෙන්නේ 41. 41. ගොඩක් මේ මම කියන එක හෙන්න නැතුව ගියොත් මම කරේ කේස් එකක් වුණොත් මේ අර අත උස්සන්න සීන් එකක් තියෙනවා නේ කරන්නේ. 41. 41 මොනවද දෙන්නේ? x ධන 2 හා x ඍණ 1 යනු fx වල සාධක කියලා කියනවානේ. එහෙනම් අපි fx කියන එක ලියන්න පුළුවන්. හරි? x ධන 2 x ධන 2 කියන්නේ ඒ සාධකයක් නේ. එහෙනම් x ධන 2 කියන්නේ සාධකයක්. ඒතකොට අපි හිතමු ax වගේ ලබ්ධයක් එනවා කියලා. සාධකයන් නිසා ශේෂයක් නැහැ. නේ? මම ලියන්නේ පේනවානේ. ෂේප් නේ. හරි ඊට පස්සේ කියනවා fx කියන්නේ x ඍණ එකේ fx x ඍණ එකක් සාධකයක් නේ. ඒතර අපි හිතමු ලබ්ධිය bx කියලා. හරි කොහොමද කියන්නේ? වන පරිදි p හා q අගයන් සොයන්න. ඉතින් මුදේ මේ fx කියලා ගන්නවට වඩා හොඳයි දීලා තියෙන බහුපදේ ලියාගත්තා නේද? මම හින්දා fx කියලා ලියන්නේ නැතුව බහුපදේ ස්වරූපයෙන් ලියන්න. එතන මෙහෙමනේ x ඝනය ධන 10x වර්ගය ධන px ධන q මේකේ x ධන 2 සාධකය x ධන 2 වන සාධකය අපි තුමු ලබ්ධිය ax කියලා ශේෂයක් නැහැ සාධකයක් නිසා හරි ඊට පස්සේ මෙයාගෙම ඒ කියන්නේ x ඝනය ධන 10x වර්ගය ධන px ධන q මෙයාගේ x ඍණ එකක් සාධකයක් නේ ඉතින් අපි හිතමු ලබ්ධිය bx කියලා. ශේෂයක් නැහැ. සාධකයන් pq හොයන්න කියන්නේ. ඉතින් පුතේ මුලින්ම මේ සෙට් එක බිඳුව කරගන්න පුළුවන් x ට ඍණ 2 ආදේශ කරලා නේ. එහෙනම් පළවෙනි එක අපි ලියනවා x සමාන ඍණ 2 වුණා. ඍණ 2 ආදේශ කරන්නේ ඍණ 2 ඝනය ධන 10 වරක් ඍණ 2 වර්ගය මෙතන ඍණ 2යි p නේ. ඍණ 2යි p ධන q සමානයි හැබැයි බිඳුව වෙනවා. මේ කොට සුළු කරමු. ඍණ 2 ඝනය කියන්නේ ඍණ 8යි නේ. මෙතන ධන ඍණ 2 වර්ගය 4යි 4 10 40යි. ඍණ 2යි p ධන q සමානයි බිඳුව. සුළු කරමු. මෙතනින් එනවා ධන 32ක් නේ. එහෙනම් 32 ඍණ 2යි p ධන q සමානයි බිඳුව. 32 එහා පැත්තට යවන්න. 32 එහා පැත්තට යවන්න. ඍණ 32 වෙනවා. එතන මෙතන ඉන්නේ ඍණ 2යි p ධන q කියලා. ඔක දැන් තමයි තියාගන්න. හරි. පළවෙනි සමීකරණය. මේ ගුණ ටිකක් කෙටි විදියට හැදුවට කමක් නෑ. ඒ කියන්නේ පීඩියම් ටිකක් අඩු කරලා හැදුවට එහෙම අවුලක් නෑ. right. ඊට පස්සේ දෙවෙනි එක එනවා. දෙවෙනි එක ආවොත් x එක ආදේශ කරලා ගමු. x එක. එතන එනවා 1 ගාන 1යි. ධන 1 වරක් 10 10යි. ධන p ධන q සමානයි හැබැයි බිඳුවයි. සුළු කරමු මෙතනින් ඍණ 11 ධන 11ක් එන්නේ ධන 11 හැබැයි දාමු ඍණ 11ක් ඇල්ල. මේ පැත්තේ p ධන q කියලා එන්නේ. දෙවෙනි සමීකරණය. හරි. මේක සුළු කරා නම් p හා q හැම පුළුවන්. මේ දෙක අඩු කරා නම් q ගේ උත්තරය එනවා. එකෙන් දෙක අඩු කරා. q කැපෙනවා පුතේ. p වලට මොකද වෙන්නේ? ඍණ 2යි p ඍණ p කියන්නේ ඍණ 3යි p කියලා එනවා. සමානයි ඍණ 32 ධන 11 කියලා එන්නේ නේ 32 න් 11ක් ගියාම 21යි හැබැයි ඍණ එහෙනම් දෙපැත්තම ඍණ 3ෙන් බෙදෙනවා එතකොට p ට උත්තර එනවා 3 වරක් 7 නේ 21 p සමානයි 7 p ගේ උත්තරේ එකට හෝ දෙකට ආදේශ කරන්න මම දෙකට ආදේශ කරනවා මෙතන 7 දැම්මහම q ට උත්තර එනවානේ එහෙනම් q කියන්නේ 7 ඍණ 7 ලා හැබැයි යනවා එහෙනම් ඍණ 18යි ඔන්න
p හා q හෙව්වා. හරි. p හා q හෙව්වා. ඊට පස්සේ කියනවා එනයින් fx සාධක වලට වෙන් කරන්න. එනයින් ඒ කියන්නේ pq ගේ උත්තර දෙක පාවිච්චි කරන්න පුළුවන් නේ. fx කියන්නේ අපි මෙයන් එන අපි ලියමු. fx සමානයි හරි x ධනය ධන 10x වර්ගය x ධනය ධන 10x වර්ගය p කියන්නේ කීයද 7යි 7x q කියන්නේ කීයද ඍණ 10 ඍණ 10 හරි ඔකනේ fx කියන්නේ එහෙනම් මේක සාධක වලට වෙන් කරන්නයි කියන්නේ අපි දැනට මේක සාධකයක් දන්නවනේ මේක කරන පළවෙනි පේජ් x ධන 2 කියලා දන්නවා හරි එහෙනම් මේක x ධන දෙකකින් බෙදන්න පුළුවන් අපිට බෙදලා මොකක්ද x ධනය ධන 10x වර්ගය ධන 7x ඍණ 10 හරි x ධන දෙකෙන් හෝ x ඍණ එකෙන් බෙදන්න දෙකම හරි මොකද මේ දෙකම සාධකනේ හරි මම දැන් x ධන දෙකෙන් බෙදන්න මොකද දෙන්නේ x වර්ගය ඍණ x ධනය ධන 2යි x වර්ගය අඩු කරමු x ධනය කියපේනවා මෙතන ඉන්නේ 8යි x වර්ගය ඊටු ටික එහෙම වෙනවනේ 7යි x ඍණ 10 ඊට පස්සේ 8යි x කින් ධන 8යි x කින් ගුණ කරා නම් හරි 8යි x වර්ගය ධන 16යි x අඩු කරමු 8යි x වර්ගය කියපේනවා මේ දෙක අඩු වෙනකොට 16න් 7 ගියාම 9යි නේ හැබැයි ඍණ 9යි x ඍණ 18 ඊට පස්සේ ඍණ 9න් ගුණ කරා නම් හරියද එතකොට ඍණ 9යි x ඍණ 18 ශේෂ බිඳුව එහෙනම් fx අපිට ලියන්න පුළුවන් දැන් x ධන දෙකෙන් බෙද එහෙනම් x ධන දෙක වරක් මේ සෙට් එක ලබ්ධි x වර්ගය ධන 8ix ඍණ 9 දැන් බලන්න x ධන දෙක වරක් මේක වර්ග ජයන්නේ මොකද එහෙනම් සාධක දෙක කඩන්න පුළුවන් ඉතින් x වරක් x 9 හැදින් 9 වරක් එකන්නේ ධන 8 වුණින්ද මෙයා ධන මෙයා ඍණ එහෙනම් ඔන්න සාධක තුන ඔන්න සාධක තුන හරි මට කියන්නකෝ ඔය උත්තරය ආවද කට්ටියට තරුෂාවද ඔය උත්තරේ ඔව් සර් ජෙස්මි ආවද එතකොට අදීශ ඔව් සර් හරි ජෙස්මි පුතේ අත උස්සලා තියෙනවා මම දැන් දැක්කේ මොකද සීන් එකද ඒ කියන්නේ x ධන දෙක x මේකයි බෙදීමේ ඇල්ගොරිතම දෙකකට දාන්නත් එකකට දාලා ලිව්වට කමක් නැද්ද? එකකට දාලා ලිව්වට මේකේ හැබැයි මේ කියන විදිහට PQ හොයන්න වෙනවනේ අපිට. ඔව් එතරම් එකකට දාලා ලියන්න පුළුවන්. එකකට දාලා ලියන්න පුළුවන්. f ධන දෙක හයි මේක සාධක කරන පරිදි ඔව් ඒ දෙකම සාධක එන එකකට දාලා ලියන්න පුළුවන්. ඕලක් නෑ. හොඳයි ජිස්මි ප්‍රශ්න. ඒ දෙකම සාධක කියලා කියනවා. නේ? හරි. ඊට මොකද්ද 45ට 45 කොටස් දෙකක් තියෙනවානේ. පළවෙනි එක තුන්වෙනි මාත්‍රේ බහුපදයක් වෙන fx. හරි x කියන්නේ තුන්වෙනි මාත්‍රේ බහුපදයක්. එහෙනම් සාධාරණ විදිහට ax ධන bx වර්ගය ධන cx ධන d තුන්වෙනි මාත්‍රේ ඔන්න ඔය වගේ සාධාරණ බහුපදයක් තියෙනවා ඇත්තේ. fx කාගෙන් බෙදන්නේ x වර්ගය ධන x ධන එකෙන් බෙදුව විට. මෙයාව හරි ax ධනය ධන bx වර්ගය ධන cx ධන d. ඔයා බෙදන්නේ x වර්ගය ධන x ධන එකෙන් බෙදන්නේ. මේකෙන් බෙදුව විට අපි දුමු ලබ්ධියක් අපිට එනවා කියුවා මෙතන ඒ දාමින්ද ඒ දාන්න බෑ px වගේ දාගමු. ශේෂය අපිට කියනවා 2x ධන 3යි. හරි කොහොම ශේෂයක් කරනවා. තව එක්කෙනෙක්ගෙන් බෙදුවාම මෙයාවම තව කාගෙන්ද බෙදන්නේ x වරක් x ධන 3ෙන් බෙදුවාම නේ. එතන අපි දුමු ලබ්ධිය qx කියලා එන්නේ කියලා. එතන අපිට කියනවා ශේෂය 5 වරක් x ධන 1යි.
එන fx හොයන්න කියලා කියන්නේ. ඉතින් fx හොයන්න කියලා කියන්නේ abc හොයන්න කියලා නෙමෙයි කියන්නේ. හරි. දැන් මේක අයින් ක්ලියර් කරමු. මොනද අපි ගාන කොට නේද? පුතේ මේ දෙවෙනි පේළිය මට කියනවා x බිංදුව ආදේශ කරන්නත් පුළුවන්. ඒතර මේ සෙට් එක බිංදුව වෙනවා. x ඍණ 3 ආදේශ කරන්නත් පුළුවන්. ඒතර මේ සෙට් එක බිංදුව වෙනවා. හරි? එහෙනම් මුලින්ම x බිංදුව ආදේශ කරමු. x සමානයි බිංදුව උනා. මේකත් බිංදුවේ මේකත් බිංදුවේ මේකත් බිංදුවේ එහෙනම් d විතරයි ඉතුරු වෙනවා අපිට. මේ සෙට් එක බිංදුව වෙනවා. අතන x බිංදුව ආදේශ කරා බිංදුව දාන එක බිංදුවයි. බිංදුවරක් 5 5යි. එහෙනම් d ට ඔන්න උත්තරයක් එනවා. d ගේ වැඩ ඉවරයි. ඊට පස්සේ x ඍණ 3 ආදේශ කරමු. x සමානයි ඍණ 3 විතර. ඍණ 3 ගන්නේ ඍණ 27යි නේ. එහෙනම් ඍණ 27යි a. ඍණ 3 වර්ගේ 9 එහෙනම් 9යි b. ඍණ 3යි c ධන d සමානයි මේ ටිකම බිංදුව වෙනවා. මෙතෙන්ට ඍණ 3 වෙනවම ඍණ 3 ධන 1 කියන ඍණ 2යි. ඍණ 2 පහින් ගුණ කරාම ඍණ 10යි. හරි? දැන් d දන්නවනේ 5යි කියන්නේ. ඒක මෙතෙන්ට ආදේශ කරගමු. එහෙනම් ඍණ 27යි a ධන 9යි b ඍණ 3යි c මෙතන 5 ආදේශ කරලා 5 එහා පැත්තට දාමු ඍණ 5 කරලා. එතකොට ඍණ 15යි කියන්නේ. හරි? ඕක ඉතින් තව සුළු කරන්න බෑ. ඕක අපි හොම්මු කියාගමු. අද මේ ABC හොයන්න අපිට තව සමීකරණ දෙකක් ඕනනේ. ඒ තුනක් ආවොත් නෙමෙයි. එහෙනම් දැන් පළවෙනි මෙන්න මේ දෙවෙනි එක්කෙනාගේ කරන්න පුළුවන් අයිටි එක විතරයි. ඊට පස්සේ පළවෙනි එක්කෙනාට යන්න. පළවෙනි එක්කෙනාගේ මුකුත් කරගත්තේ නැහැ තාම. පළවෙනි එක්කෙනාට යන්න. පළවෙනි එක්කෙනාගේ පුතේ වෙනවද? මෙතන සාධක කැඩෙන්නේ නැහැ. මේ සාධක කැඩෙන්නේ නැහැ. එහෙනම් මෙතන ආදේශ කරන්න දෙයක් නැහැ අපිට. එහෙනම් ආදේශ කරන්න බැරි නම් අපි ඊට පස්සේ සංගුණකට සමාන කරන්න මතකද? දැන් ගණන් කීපයකම කතා කරේ. එහෙනම් පුතේ මේකේ මේ දෙපැත්ත සංගුණක සමාන කරන්න ඕන. සංගුණක සමාන කරනකොට මේ px දන්නේ නැහැ. එහෙනම් මේ px කියලා මෙතන තියාගෙන හරියන්නේ නැහැ. px කවුද කියලා අපි ලියා ගන්න ඕන. ඔන්න බලන්න ගාන කොට නැගින්නේ ax ඝනය ධන bx වර්ගය ධන cx ධන d සමානයි. දැන් මේ d ව දන්නවනේ. d 5යි කියලා දාන්න. අපි මේකට 5 කියලා දානවා. d දාන්න. d දදා ඉන්න ඕනේ නේද? සමානයි. එහා පැත්තේ ඉන්නේ x වර්ගය ධන x ධන 1. ඊට px. px මෙතන මොකක් හරි ඉන්නේ. අපි කාෂුට්ටෙන් ගොඩනගමු. ඊට ශේෂය ධන 2x ධන 3. හරි දැන් px ලියා ගන්න යන්නේ. මේ පැත්තේ පුතේ ඝනයක් x ඝනයක් ඇවිල්ලානේ. ඒකේ තේරුම මෙතන මෙයයි මෙතන එක්කෙනයි ගුණ වුණාම x ඝනයක් එන්න ඕන. එහෙනම් x වර්ගයේ x කින් ගුණ වුණාම තමයි x ඝනයක් එන්නේ. හැබැයි ax ඝනයක් එන්න ඕන. එහෙනම් මෙතන ax එකක් එන්න ඕන. එහෙනම් x පදයට පස්සේ ඉන්නේ නියත පදයන්නේ. නියත පදේ අපි r කියලා ගමු. ඒක අපි දන්නේ නැහැ. ඒකත් තවම දන්නේ නැති කෙනා. හරි දැන් අපි වල px මොන වගේද කියලා අපි තේරුම් ගත්තා. දැන් පුතේ අපිට සංගුණක සමාන කරන්න පුළුවන්. සංගුණක සමාන කරලා අපි ABC හොයන්න යන්නේ. අපි දැන් අලුතෙන් තව R එකකුත් දාගත්තානේ. R දන්නේත් නැහැ. R හොයාගන්නත් වෙයි. හරි සංගුණක සමාන කරමු. x ඝනය සංගුණක සමාන කරලා වැඩක් නැහැ. අපි ඒක හිතෙම සමාන කරලා මෙතන x කියලා දාගත්තා. මම ආසයි ඊට පස්සේ නියත පදයේ සංගුණක සමාන කරන්න. නියත පදේ. නියත පදේ වම් පැත්තේ 5යි. හරි දකුණු පැත්තේ නියත පදේ ඉන්නේ පුතේ එක් වරක් r දෙන්නේ. අනිත් ඒ ඔක්කොම x එක්ක එන්නේ. ඒක වැඩක් නැහැ. එන එක් වරක් r කියන්නේ r. එහා පැත්තේ තව ධන තුනක් තියෙනවා. අවුටින් r නිකම්ම ගන්න පුළුවන්. තුන එහා පැත්තට යනවා ඍණ 3 වෙලා. එහෙනම් r කියන්නේ 5 ඍණ 3 කියන්නේ 2යි. ඔන්න දැන් r වත් දන්නවා අපි. හරි. දැන් නියත පදේ සංගුණක සමාන කරා. ඊට පස්සේ x. උයි x වර්ගයේ සංගුණක සමාන කරන්න යන්නේ. x के संगुणक समान करेंगे तो वम पे x के संगुणक c ने समान है दකුණු පැත්තේ x පද වෙනා දෙයි මේ x r ගෙන් ගුණ කරොත් x පදයක් එනවා මේ එක මෙයාගෙන් ගුණ කරොත් x පදයක් එනවා එහෙනම් මෙතනින් r එකක් එනවනේ r දැන් දන්නවා 2යි කියලා එහෙනම් මම 2යි කියලාම දානවා ඊට පස්සේ එක් වරක් මෙයා එක් වරක් ax එහෙනම් a එක් වරක් a කියන්නේ a නේ ඔන්න ඔහොම සම්බන්ධයකුත් වෙනවා. ඔන්න මේකේ ඒවම මේ පැත්තට දාගන්නනේ. එතකොට c ඍණ a සමානයි 2. ඔකට මම දෙවෙනි සමීකරණය කියලා දාගන්නවා. ඊට පස්සේ තව කවද x වර්ගයේ සංගුණකේ සමාන කරන්න පුළුවන්. x වර්ගයේ සංගුණකේ සමාන කරනවා.
වම් පැත්තේ b කියලා තියෙන්නේ සමානයි. හරි. දකුණු පැත්තේ x වර්ගයේ සංගුණක විදියට එන්නේ මොනවාද? x වර්ගය r කින් ගුණ කරොත් එන x වර්ගයක් නේ. හැබැයි r කියන අපි දන්නවා දැන් 2යි කියලා එන. මෙතනින් 2යි කියලා එන්නේ. x වර්ග පදේ ඉන්නේ පුතේ මේ මෙයාකින් ගුණ කරාම x වර්ග පදයක් එනවානේ. ඒ x වර්ගය එන පොඩෙන් මම x පදේ සංගුණක සමාන කරනකොට මේ මෙයාව ගත්තේ නෑනේ. එයාව අමුතුනම. පොඩක් හදමු මේක. c කියන්නේ හරි x පද එනවා. මෙතන x පදේ කවුද එන්නේ? r කියන්නේ 2යි. මෙතන a එනවා. මෙතන තව දෙකකුත් එනවා. දෙකකුත් එනවා. එතකොට දෙක දාන දෙක කියන්නේ 4යි. නේද? මෙතන 4 එන්නේ. හරි. ඊට පස්සේ x වර්ග සංගුණක සමාන කරනකොට b මේ පැත්තෙන් එනවා. මෙතනින් එන්නේ r එකක් කියන r කියන්නේ 2යි. මේ දෙක ගුණ කරාම a එකක් එනවානේ. ධන a. එච්චරයිනේ. මේකෙත් උන ඒව මේ පැත්තට දාගන්න. එහෙනම් b ඍණ a සමානයි 2. ඔන්න තුන්වෙනි සමීකරණය. ඉතින් බලන්න දැන් සමීකරණ තුනක් තියෙනවා. එහෙනම් මේ තුන පාවිච්චි කරලා ABC හොයන්න පුළුවන්. ABC හෙව්ව කියන්නේ අපේ මේ කියන ශ්‍රිතේ හෙව්ව වෙනවා. එහෙනම් ABC හොයලා දාමු. C ඍණ a කියන්නේ 4යි. මෙතන B ඍණ a කියන්නේ 2යි. මේක මොකක් කරොත් හරියද? එතන ඔන්න මෙහෙම කරන්න පුළුවන්. ඒ නැති කරගන්න පුළුවන් ලේසියෙන්. තුනෙන් දෙක අඩු කරොත් මේ එක කියලා මෙතනට දාන්නද මේ ඔක්කොම තුනෙන් බෙදා ගන්න ලේසිනේ. ඔක්කොම තුනෙන් බෙදෙන පද. එහෙනම් 3 අරක් 9 27. එහෙනම් 9යි ධන 3යි b ඍණ c සමානයි 3 15 3න් බෙදුවම 5යි. මේකට බැංක කියලා දාන්න. ඔක්කොම තුනෙන් බෙදෙන තත්ත්වයට සරලයි. හරි. දැන් බලමු මේක විසඳන්නේ කොහොමද කියලා. විසඳන්න පුළුවන් උත්තර සමීකරණ දිහා. මේ දෙක අඩු කරොත් b හා c වලින් සමීකරණයක් එනවා නේද? ඒක අපේනවා. හරි. එහෙනම් 3න් 2 අඩු කරන්න. 3න් 2 අඩු කරන්න. එතකොට එන්නේ මොකද්ද? b ඍණ c එක කෙනා. ඒක අපේනවා b ඍණ c. සමානයි 2 ඍණ 4 කියන්නේ ඍණ 2යි. හරි. ඔකෝම පොඩ තියාගමු. ඊට පස්සේ තව දෙන්නෙක් ගමු. ඔන්න a වෙනුවට මෙතනට ආදේශ දාන්න පුළුවන්. මෙතන a කියන්නේ පුතේ ඒව මේ පැත්තට ගත්තාම 4 මේ පැත්තට ගත්තාම c ඍණ 4නේ. එහෙනම් a කියන්නේ c ඍණ 4 කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක මෙතනට ආදේශ කරමු a වෙනුවට. එතකොට c වලින් මේ කැලේ හැදෙනවා. a නැති වෙලා. right. එතකොට අපිට එන්නේ ඍණ 9 වරක් a වෙනුවට c ඍණ 4 කියලා එන්නේ. c ඍණ 4. ඊටු ටික එහෙම වෙනවා. ධන 3යි b ඍණ c සමානයි ඍණ 5යි කියලා දෙනවා. හරි මේක විසඳලා තව සූත්‍රයක් ගමු. මෙතන ඍණ 9යි c ඍණ ධන 4ක් නම් 36යි. ධන 3යි b ඍණ c සමානයි ඍණ 5. හරි ඍණ 9යි c ඍණ c කියන්නේ ඍණ 10යි c. එහෙනම් 3යි b එනවා. ඍණ 10යි c සමානයි ධන 36 හැබැයි ගියාම ඍණ 36 වෙනවා. එහෙනම් ඍණ 41යි කියන්නේ. ඔන්න b හා c අඩංගු තව සමීකරණයක් තියෙනවා. ඉතින් මේ දෙක කීයද මේ අංකෙ? මේක 3නේ. දැන් මේක 4 මේක 5. මේ දෙක විසඳුවා නම් b හා c හොයන්න පුළුවන්. මොකද කරන්නේ? 4 10න් වැඩි කරන්න හරිනේ මම c වයින් කරන්න. අනේතම 4 3න් වැඩි කරන්න b වයින් කරන්න. 3න් වැඩි. 4 ගුණ කරනවා 3න්. 3යි b ඍණ 3යි c සමානයි
3 අර 2 6 ඍණ 6. හරි. දැන් මේ දෙක අඩු කරා නම් b කැපෙනවා නේද? දැන් b1 කැපුණා. දැන් මම මෙයාගේ මේ අඩු කරන b1 කැපුණා. මෙතන ඍණ 10යි c මෙයා ධන වෙනවා. ධන 3යි c වෙනවා. කියන්නේ ඍණ 7යි c. සමානයි. මෙයාගේ මේ අඩු කරනකොට මෙයා ධන 6 වෙනවා. එහෙනම් ඍණ 41යි ඍණ 41යි ධන 6යි කියන්නේ 35යි. දෙකටම ඍණ 7 බෙදුවාම c සමානයි 4ක් 5යි c සමානයි 5යි. c උත්තර මෙතනට ආදේශ කරන්න b එනවා. 5 මෙතනට ආදේශ කරාම ඍණ 5 යට ක්‍රියාව ධන 5 වෙලා ඍණ 2 ධන 5 කියන්නේ b කියන්නේ 3. b කියන්නේ 3. දැන් උත්තර දෙක මේ ab a හොයන්න පුළුවන් මේක ඉන්නවා. මේක ලේසි හොයන්න පුළුවන්. c ඍණ 4 c කියන්නේ 5යි. එහෙනම් 5 ඍණ 4 කියන්නේ 1යි. එහෙනම් a කියන්නේ 1යි. a සමාන 1යි. එනෝනේ abc හරිනේ. abc හරි. abc හරි කියන්නේ අපි ගන්න උත්තරේ කියන්නේ කීයද අපි 45 යනවා fx වෙනවා. එහෙනම් fx සමාන අන්තිම උත්තරේ ලියන්න කියන්නේ abc වල අපි නවත්තන්න එපා. හරි ක්ලියර් දෙයක්. එහෙනම් එම නිසා fx සමානයි a කියන්නේ 1යි. එහෙනම් x ඝනය b කියන්නේ ධන 3x වර්ගය c කියන්නේ ධන 5x and d කියන්නේ කීයද d කියන්නේ 5යි ඉස්සලාගෙන මම මේක මෙකුවා මෙතන ලිව්වේ මම මතකයි 5යි වගේ මතකයි හරි ඔන්නෝම උත්තරයක් එන ඔක තමයි fx කියන්නේ බලන්න ගන්න අපේ උත්තරයක් ගන්න පුතේ අදිශ උත්තරේ ගත්තද අදිශ උත්තරය ආවද පුතේ ඔව් සර් නියමයි එතකොට කවුද ජෙස්මි ආවද ජෙස්මි උත්තරය ආවද පුතේ හරි තරුෂ උත්තරය ආවද තරුෂ ඔව් සර් ආවා හරි ඉරාෂ් පුතේ උත්තරය ආවද ගන්න හැදුවද ඉරාෂ් අයිරස් මෙසේජ් එකක් දාලා මොකද ආයක හැදුවේ නෑද හරි හදන්න ඕනේ හදලා කියන උත්තරය ආවෙ නැතුව කමන්නේ try කරන්න ඕනේ නැත්තම් උත්තරේ කොහොමද එන්නේ හරි එහෙනම් ඔය ගන්න උත්තරේ ඔයගොල්ලෝ සුළු කරලා ගත්ත කියන්නේ හරි ඔයගන් සමගාමී සමීකරණ විසඳන්නත් පුළුවන් සහ ශේෂ ප්‍රමේය පැහැදිලි වෙලා ඒකයි තේරුම හරි ඒකින්ද උත්තරය කියන්නේ ලොකු ජයග්‍රහණයක් කියලා හිතන්න. ඒ කියන්නේ ඔයගලන්ට වැඩි අල්ලගෙන ඉන්නේ දැන්. හරි? 48. 48 එක ගණනක් හදලා. මේක සමාන බිඳුව නම් ඔන්න ගන්න කියනවා a k ඝනය ධන bk වර්ගය ධන ck ධන d සමානයි බිඳුව නම් හරි අපි කියන්නේ ax ඝනය ධන bx වර්ගය ධන cx ධන d x ඍණකේ සාධකයක් බව පෙන්වනවා. සාධකයක් බව පෙන්වනවා. එහෙනම් ඉස්සලාම අපිට සාධකයක් කියලා ගන්න බෑනේ. අපි ඉස්සලාම හිතමු මේ විදිහම ඇල්ගොරිතම් එන්නේ මෙතන වක්‍ර px එකේ ධන r ශේෂයක් තියනවා කියලා ගමු. ශේෂ බිඳුවයි කියලා ඔප්පු කරා නම් හරි. කොහොමද ශේෂ බිඳුවයි කියලා ඔප්පු කරන්නේ? මෙතන x වෙනකොට k ආදේශ කරන්නේ. x සමානයි k විට. බලන්න මෙතන ඉන්නේ ak ඝනය ධන bk වර්ගය ධන ck ධන d සමානයි මේකේ බිඳුව වෙලා එහා පැත්තේ r කියලා දෙන්නේ නේ. නේද අපිට ගාන කියනනේ මේකේ බිඳුව නම් කියලා. අන්න ඒව නම් කියලානේ කියන්නේ. අයිති එහෙනම් මේකේ බිඳුව එන. මේ සෙට් එකම බිඳුව. එහෙනම් මේ බලන්න ශේෂයක් නැහැ. ශේෂයක් නැහැ කියන්නේ අපි කියන්න පුළුවන් එම නිසා x ඍණකේ සාධකයකි. හරි? ඒක ලේසි කොටසන්නේ. පළවෙනි කියන්නේ සාධකයක් කියලා නිකම්ම එනවා. ඊට පස්සේ අන්තිමට කියනවා fx කියලා බහුපදයක් දීලා හරි fx කියන්නේ මොකද්ද
x ඝනය ඍණ 5 ධන a x වර්ගය ධන 6 ධන 5යි ax ඍණ 6යි ඔන්න ඔතන fx කියන්නේ. නම් x ඍණ a යන්න එහෙනම් x ඍණ a යන්න මේකේ සාධකයක් බව පෙන්වනවා. මේකේ සාධකයක් බව පෙන්වනවා. එහෙනම් අපි අර වගේම මේක qx ධන r කියලා ගමු. r බිඳුවයි කියලා පෙන්වනවා නම් හරි. එහෙනම් a ට බිඳුව sorry x ට a ආදේශ කරන්න. ඒතර කැල් බිඳුව වෙනවනේ. එහෙනම් x සමාන a විට. මොකද වෙන්නේ? a ඝනය නේ මෙතන එනවා a ඝනය. ඍණ 5 ධන a වරක් මෙතන a වර්ගය. ධන 6 ධන 5යි a වරක් a. ඍණ 6යි සමානයි මේක බිඳුව වෙනවා මෙතන r කියලා එනවා. බලන්න මේක සුළු කරොත් බිඳුව වෙන්න ඕනේ. එහෙනම් a ඝනය a වර්ගෙන් ගුණ කරන්නේ. ඍණ 5යි a වර්ගය ඍණ a ඝනය මෙතන a ගෙන් ගුණ කරන්නේ. ධන 6යි a ධන 5යි a වර්ගය ඍණ 6යි සමානයි r කියලා එන්නේ. හරි. දැන් බලන්න පුතේ ඔක්කොම පරිදි කැපෙනානේ. a ඝනය කැපෙනවා. මේ 5යි වර්ගය කැපෙනවා. a ඝන හොඳ 6යි කැපෙනවා. එහෙනම් r සමාන බිඳුව කියලා එනවානේ මේ පැත්තේ. අයනම් ශේෂය නෑ කියන්නේ x ඍණයේ සාධකයක්. එම නිසා x ඍණයේ සාධකය. හරි සාධකයක් කියලා එනවා. ඉන්නේ ලේසි ගන්නනේ. සාධකයක් බව පෙන්වනවා ඉතිරි සාධකද සොයන්න. හරි? එහෙනම් ඉතිරි සාධක සොයන්නේ කොහොමද? මේක දීර්ඝ විදිහින් බෙදුවා නම් හරිනේ. එක්ක දීර්ඝ විදිහින් බෙදන්න නැත්නම් අර අපේ ශේෂ ප්‍රමේය පාවිච්චි කරලා ඊටු මෙන්න මෙයා qx මොන වගේද කියලා ගොඩනගන්න. හරි? දීර්ඝ විදිහින් බෙදුවා නම් හරි. එහෙනම් බෙදන්න දීර්ඝ විදිහින් හරි බෙදිලා තියෙනවා. කොහොමද බෙදන්නේ මම අපිට මේ කල්පනා කරගන්න. මෙන්න මෙයා x ඝනය ඍණ 5 ධන ax වර්ගය ධන 6 ධන 5යි ax ඍණ 6යි මෙයා දීර්ඝ බෙදීම 6 බෙදන්නේ x ඍණ 1. හරි? එතකොට ඉතිරි සාධක යනවානේ x වර්ගය ගුණ කරාම x ඝනය ඍණ ax වර්ගය කියලා අඩු කරමු. මේ දෙක නැත්නම් කරනවා මෙතන පුතේ මෙයා ධන a වෙනවානේ. පොඩ පැත්තට මෙයා ධන a වෙනවා. මෙතන එන්නේ කවුද? ඍණ 5 ඍණ a කියලා එන්නේ නේ. එතකොට මේ a ට කැපෙනවානේ. එහෙනම් ඍණ 5යි x වර්ගයක් එන්නේ මේ දෙක අඩු කරා. ඍණ 5යි x වර්ගයක් එන්නේ. මේ සෙට් එක හිම වෙනවා. ධන 6 ධන 5යි ax ඍණ 6යි a. මෙයා නැති කරන්න ඍණ 5යි x කින් ගුණ කරන්න වෙන්නේ. එතකොට ඍණ 5යි x වර්ගය එතන ඍණ ඍණයි ධන 5යි ax එකක් එන්නේ. මේ දෙක අඩු කරමු මේ ඍණ 5යි x වර්ගය නම් කැපෙනවා. මෙතන x පදේ මොකක්ද එන්නේ? මේක සුළු කරන්න ඕන පැත්තේ. හරි? දැන් එන්නේ 6යි x ධන 5යි ax කියලා තියෙන්නේ. එයාගේ අඩු වෙන්න ඕන ඍණ 5යි ax. එහෙනම් මේ දෙක කැපෙනවා. එතකොට 6x එකක් මෙතන ඉතුරු වෙනවා. 6x මෙතන ඍණ 6යි කියලා එන්නේ. හරි අපිට පේනවා 6 ගුණ කරන්න ධන 6 ගුණ කරන්න හරියි. එතකොට 6x ඍණ මේ දෙක ගුණ කරාම 6යි එනවා. අයන ඒ අනුව ශේෂ බිඳුවයි. හරි එහෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් fx කියන්නේ මෙයානේ අපේ fx නේ. එහෙනම් ඒ නිසා fx සමානයි හරි අදිශාව. හරි එම නිසා fx සමානයි මේක වරක් මේක නේ x ඍණ a වරක් මෙන්න මේ සෙට් එක x වර්ගය ඍණ 5x ධන 6 හරි ඔන්න දීර්ඝ විදිහෙන් බෙදුවා අපිට මෙහෙම දෙන්නේ කාරණේ එහෙනම් මේක අපිට යන්න x ඍණ a වරක් මේ සෙට් එක හරි දැන් අපිට කියන්නේ ඉතින් ඉතුරු සාධක කඩන්නේ ඉතින් ඉතුරු සාධක කඩන්න පුළුවන් පුතේ මේ අපිට මේ වෙලේ තියෙන වර්ගජයක් නේ මේ වෙලේ තියෙන වර්ගජය එහෙනම් වර්ගජයේ සාධක කඩවල කරා වර්ගජයේ සාධක කොහොමද කැඩෙන්නේ x ඍණ a වරක් මේක සාධක දෙක ලස්සන කැඩේ x කියලා දාගත්ත ධන 6 හැදෙන්න ඕනේ මෙතන මේ ඍණ පාතිය නේ ඍණ දෙවරක් ඍණ 3ක් එහෙනම් මේක තමයි අවසාන උත්තරය. ඔක තමයි සාධක කැඩුවම එන්නේ.
හොඳයි එහෙනම් ඒ පිටේ ඔක්කොම ගණන් ටික වගේ අපි හැදුවා. හරි පුතේ මම කිව්වේ කීයද 52 නේ 52 52 කියන්නේ x වර්ගය දන k වර්ගයෙන් ශේෂයක් නැතිව බෙදෙනවා කියන්නේ right මේකේ මේ සංගුණක සමාන කරන්න වෙන සීන් එකක් තියෙනවා අපි බලමු එහෙනම් ඔන්න දැන් මම ගන්නට යනවා ඔන්න පුතේ එහෙනම් බලන්න 52 52 මෙහෙමනේ තියෙන්නේ ax ඝනය ධන dx වර්ගය ධන cx ධන d x වර්ගය ධන k වර්ගයෙන් ශේෂයක් නැතුව බෙදිය හැකි නම් කියලා කියනවා ශේෂයක් නැතුව බෙදිය හැකි නම් ඉගෙන පුතේ බෙදුවාම මොකක් හරි px එකක් එයි. හරි. අම බ්ලෙන්ඩර් එකේ බෙදුවම එයා සබ්ජෙක්ට් කාර්ය සබ්ජෙක්ට් කියන දේ ගන්න. හරි. මේක බෙදුවම px එකක් එයි. ශේෂයක් නැහැ හැබැයි. මොකද සාධකයන් ඉතිරි නැතුව බෙදනවා. ඒක ඔන්නමයි ලියන්නේ. හැබැයි දැන් මේකේ පුතේ මේ මෙතනට මොකද ආදේශ කරන්න බැරි නම් මම කිව්වා px මෙහෙම තියන්න හරියන්නේ නැහැ. px කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි ලියා ගන්න ඕනේ. px මෙහෙම තියන්න හරියන්නේ නැහැ. එහෙනම් මම px මතනවා. ඔන්න මේ තරක තේරුම් ගන්න. එහෙනම් එන්න ඕනේ පුතේ යම්කිසි බහුපදයක්. ඒ බහුපදේ මොන වගේද කියලා ලියා ගන්න. පළවෙනි එක දිහා බලනකොට x ඝනය හැදෙන්න ඕනේ ax ඝනයක් හැදෙන්න ඕනේ. එහෙනම් ax කින් මෙතන ගුණ වෙන්න ඕනේ ax ඝනය හැදෙන්න. මේ දෙසිය යම්කිසි නියත පදයක් එන්නත් ඕනේ. මේ නියත පදේ වුණ r කියලා දාගන්න. හරි. නියත පදේ හැබැයි ලේසියම අල්ලා ගන්න පුළුවන් මේ. අන්තිම නියතෙන් අල්ලගන්න. වම් පැත්තේ d තියෙන්නේ. දකුණු පැත්තේ නියත පදේ ඉන්නේ මෙහෙම k වර්ග r කියලා නෙමෙයි. එහෙනම් r ට උත්තරයක් ගන්න පුළුවන්. දෙපැත්තම k වර්ගෙ වෙලා. එහෙනම් r සමානයි d යට k වර්ගෙ. එහෙනම් මෙතන r ලියනවට වඩා ලේසි d යට k වර්ගෙ කියලා ලියන එක. මට ඉතින් මකල් ලියන්න හැකියාව දෙන ඉඳන් මම පොඩ්ඩක් එහෙම කරන්න. මෙතන d යට k වර්ගෙ. ඔන්න r. නැත්නම් ඔයගොල්ලෝ r කියලා තියාගන්න තමයි. හරි. දැන් මේකේ සංගුණනේ අපි සමාන කරන්නේ. එහෙනම් සංගුණ සමාන කරමු. x ධනය සංගුණේ සමාන කර තේරුවන්නේ මොකද? ඒක අපි හිතෙන්ම සංගුණේ සමාන කරලා මෙතන මේක ගත්තේ. හරි ඊට පස්සේ x වර්ගයේ සංගුණේ සමාන කරන්න. x වර්ගයේ සංගුණේ. වම් පැත්තේ තියෙන b නේ. සමානයි දකුණු පැත්තේ x වර්ග මොකද වුණාද? මේ දෙකෙන් එනවා නේද? එතන ඒකේ සංගුණකේ d යට k වර්ගය කියලා එන්නේ. d යට k වර්ගය කියලා එන්නේ. ඔබම තියාගන්න. එසේ x පදේ දාමු. වම් පැත්තේ c තියෙන්නේ නේ. සමානයි x පද වලට නැන්නේ මේ දෙකේ ඉන්නේ මේ දෙක. a k වර්ගයක් කියන්නේ a k වර්ගය. අච්චරයි. නියත පදේ සමාන කරලා ගන්න එක අපි සමාන කළාම තමයි මේක ගත්තේ. මේ මෙතන සමාන කරේ නියත පද. මෙතන සමාන කරලා තියෙන නියත පද. හරි. දැන් ඉතින් මේ දෙකෙන් ඔය කියන සම්බන්ධය ගොඩනගන්න ඕනේ. ඔය සම්බන්ධය බලන්න. ඔය දෙකේ අපි කියන්නේ මොකද? k නේ නේද? උත්තරේ k නේ. ඉතින් k අයින් කරන්න ඕනේ. මෙතනින් k උත්තර කරලා මෙතනට ගිහලා ආදේශ කරන්න ඒක හරියට. නැත්නම් මේක මේ හරස් ගුණ කරලා බෙදලා එහෙම k අයින් කරන්නත් පුළුවන්. හරි. මට හිතෙනවා මේ k ගේ උත්තරේ හොයලා මෙතනට ගිහලා දාන්න. මෙතන k වර්ගය කියන්නේ k කියන්නේ k වර්ගෙම අදහස් කරේ. k වර්ගය කියන්නේ ඒව හරස් ගුණ වෙනවා මෙතනට නේ. c යට a කියලා නේ. මේ උත්තරේ ගන්න මෙතනට දාන්න. එහෙනම් b සමානයි එහා පැත්තේ d යට k වර්ගය වෙනකොට මේ සෙට් එක දාන්න. c යට a c යට a අපි හරස් කරන කරන හැබැයි හරි මේ සෙට් එක මේ විදිහට හරස් කරන කරන. එතකොට bc යට a සමානයි d කියලා එන්නේ. අපිට ගාන පෙන්නන්න කියන්නේ මොකද්ද? මෙහෙම යන්නේ a අනු b a අනු b සමානයි c අනු d කියලා දෙන්නේ. ඉතින් මොකද a අනු b කියන්නේ a යට b කියන එකනේ. c අනු d කියන්නේ c යට d කියන එකනේ. එහෙනම් මේක තමයි පෙන්නන්න යන්නේ. මේක මෙතන තියෙනවද?
AB මේ පැත්තේ තියාගමුකෝ AB C වෙන මේ පැත්ත හරස් කරන කරමු. එතකොට D යට C කියලා එන්නේ. දැන් තියෙන ඔය දෙක හරව ගන්න. එහෙම පුළුවන්. මේ දෙක මෙහෙම හරවන්න පුළුවන්. සමාන ලකුණනේ දෙපැත්තේ භාගයන් දෙක. එහෙනම් A යට B සමානයි C යට D කියලා එන්නේ. එහෙනම් කියන උත්තරය නෑනේ A අනු B සමානයි A අනු B සමානයි C අනු D. ඔය කියන උත්තරය නේ. හරි මෙහෙම කරගන්න පුළුවන් වෙන්නේ මෙහෙමයි ඈ. ඔන්න බලන්න මම කියන්නේ මේක මෙහෙම කරගන්න පුළුවන් කියලා. ඒ කරගන්න පුළුවන් ඉන්නේ ඇත්තට මේ හරස් ගුණ වෙලා අනිත් පැත්තට බෙදුවොත් ඒත් මේක නේද? එමේ හරස් ගුණ කරන්නේ. එතන කියන්නේ CB සමානයි එහා පැත්තේ AD කියලා එන්නේ. දැන් අපිට A නම් උඩට ඕනේ මේ D මේ පැත්තට දාන්න. හරි C නම් උඩට ඕනේ B මේ පැත්තට දාන්න. එතන මේක උනේ A යට B නේ B මේ පැත්තට යනවා D මේ පැත්තට C යට D. එහෙනම් අරස් ගුණ කරගෙන ඉන්න ඕනේ මේ වගේ අවස්ථාවල. මේ දෙපැත්ත භාගයක් කියලා මැදි සමාන ලකුණක් තිබ්බොත් උදේ මේ උඩට මාර්ක් කරන්න. දෙකම හැබැයි එකපාර කරන්න ඕනේ. හරි එන එක දසන චූටි ගන්න. 52 අපි හදුවා. 51ට යන්න ඊට පස්සේ 51 වෙනි ගානට යන්න. හරි 52 මාර්ක් එක හදන්න කියනවා විශ්වාස කරන්න. ඊට පස්සේ අපි යම් 50 ඊට උඩ ගන්න 51 වෙනි ගානට. මොනාරි අපහැදිලි තැනක් තිබ්බ ටග් ගාලා chat එකක් දාන්න. හරි ඊට පස්සේ 51ට යන්න 50. එකේ තියෙන්නේ fx කියන්නේ මෙන්න මෙහෙම එකක් නේ. fx සමානයි x ගේ n වෙනි බලය ඍණ a ගේ n වෙනි බලය නම්. x ඍණ a යන සාධකයක් බව පෙන්නන්නේ නේද? මෙතන xn ඍණ an x ඍණ a යන සාධකයක් බව වෙන අපි හිතමු මොකක් හරි px ධන r එකක් වගේ ඉන්න ඕන බෙදීමේ ඇල්ගොරිතමේ ලියුවා. ශේෂය බිඳුවයි කියලා පෙන්වන හරිය. r බිඳුවයි කියලා පෙන්වන හරියනේ. ශේෂයක් නැත්නම් ඔය x ඍණයේ සාධකයක් වෙන්නේ. ශේෂ ප්‍රමේය අපි. ශේෂ ප්‍රමේය කිව්වේ සාධක ප්‍රමේය. ශේෂය බිඳුවයි කියලා පෙන්වන හරිය. r බිඳුවයි කියලා පෙන්වන හරිය. එහෙනම් x සමාන a විතර බලන්න. x සමාන a වුණා. කොහොම පැත්තේ. a වල n වෙනි බලය ඍණ a වල n වෙනි බලය කියලා ඉන්නේ. දකුණු පැත්තේ මෙයා බිඳුව නම් මේ පැත්තේ r කියලා එනවා. again ගියාම බිඳුව තමයි. එහෙනම් r සමාන බිඳුව. එහෙනම් අපි කියන්න පුළුවන් එම නිසා x ඍණ a සාධකයේ හරි x ඍණ a සාධකයක් තමයි. ඒ r බිඳුව උනා. right ඊට පස්සේ ඊළඟ කොටස බලන්න. ඊළඟ කොටස කියනවා හරි ඔන්න x ඍණ a සාධකයක් කියලා කිව්වා. එහෙනම් ඒගොල්ලෝ දීලා තියෙනවා තවද fx x ඍණ a වරක් අර ලොකු බහුපදේ බවද පෙන්වනවා. එහෙනම් ඔබ හදන ක්‍රම කීපයක් තියෙනවා. මෙන්න මේ මෙයාව x ඍණ a කින් බෙදුවා නම් හරියනේ. බෙදුවා නම් අපිට මෙතන තියෙන ලබ්ධිය බෙදමු. එහෙම හදන්නත් පුළුවන්. xn ඍණ a n දීර්ඝ බෙදීම x ඍණ a කින් බෙදන්න යනවා. හොඳ මේ අමුතු බෙදිල්ලක් නේ. ඒ ඔක්කොම නිකන් නොදන්නා පද නේ a තියෙනවා n තියෙනවා. කොහොමද? අපි බෙදන්න. x n නැති කරන්න ඕනේ නේ. එහෙනම් x කාගෙන්ද ගුණ කරන්න ඕනේ? ඉතින් මෙතන බලය එකයි. බලයෙන් මුත් එකෙන් එකක් තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්න ගුණ කරොත් n ඍණ එකකින් නේ. මෙයාට වඩා එකක් අඩු එක්කෙනා මෙතනට එනවා. මේ බලය එකක් මෙයාව අඩු කරාම වෙන ගානක් මෙතනට එනවා. එම්බන් මේ දෙකේ ගුණ වෙනකොට පාද සමාන බල එකතු වෙනවා. එහෙනම් එක දාන n ඍණ එක කියන්නේ මේ ඍණ එක දාන එක කියලා n සෙට් කරනවා නේ. අයන මේක තමයි බෙදන්න ඕනේ. මේක තමයි. එහෙනම් මේ ගුණ කරාම මෙතන xn එකක් එනවානේ. මේ දෙක ගුණ කරාම ඍණ a වර xn ඍණ එක කියලා අඩු කරනවා. මේ දෙන්න අඩු වෙනවා.
මෙතන එන්නේ මේක ධන වෙනවා. A වරක් x වල n ඍණ එක මෙයා ඍණ. ඍණ A. right දැන් අඩු නැති කරන්න ඕනේ මෙයාව. එයාව නැති කරන්නේ කොහොමද? ධන A වරක් මේ දෙන්න අඩු කරන්න. n ඍණ එකකින් එක අඩු කරන්න. n ඍණ දෙකයි. x n ඍණ දෙකයි. දැන් මම මේ දෙක ගුණ කරාම මේ පදේ හැදෙනවා. හරි ඒනවා පාද සමාන නේද බල ගුණ වෙනකොට එකතු වෙනවානේ. n ඍණ දෙකට එක එකතු වුණාම n ඍණ එකයි. දැන් අපි මෙතන මේක ලිව්වේ එහෙම සෙට් වෙන්න. හරි ඊළඟ පදේ එන්නේ මේ දෙක ගුණ කරාම ධන ඍණ ඒ ගුණ කරාම ඒ වර්ගයක් එනවා. ඊට පස්සේ මේ පදේ තියෙනවා x n ඍණ දෙකක් තියෙනවා. අඩු කරමු. මේ පදේ කැපෙනවා මෙයා ඍණ ධන වෙනවා. එහෙනම් a වර්ගය x වල n ඍණ දෙක කියලා එන්නේ. මෙතන තව ඍණ a n එකක් එනවා. දැන් මේ පදේ නැති කරගන්නවා. එහෙනම් මෙතන a වර්ගය ඊට පස්සේ මෙයාගෙන් මෙයා අඩු කරා බලය. n ඍණ දෙකකින් එකක් අඩු කරාම n ඍණ 3. එහෙනම් x n ඍණ 3 කියලා වෙනවා. දැන් ගුණ කරන්න. එතකොට a වර්ගය x n ඍණ 3 මේ දෙක ගුණ කරාම ඍණ a ඝනය හරි. මෙයා x n ඍණ 3 අඩු කරාම මේ දෙක කැපෙනවා. මෙතන එන්නේ a ඝනය x n ඍණ 3 ඍණ a ඔන්නෝමයි. ඔයගෙ ඉතින් මේක බෙදාගෙන යන්න පුළුවන් නේ. දැන් බලන්න මේ ඇවිල්ලා තියෙන රටාවද අපිට අර උත්තරේ ඇවිල්ලා තියෙන කියලා බලන්න. ගන්න දීලා තියෙන උත්තරේ. x n ඍණ එක තියෙනවා හරි. ධන ax n ඍණ දෙක තියෙනවා හරි. ධන a වර්ග x n ඍණ 3 තියෙනවා. එහෙනම් හරිනේ. මේ දැන් බෙදාගෙන යන රටාව හරි. ඒ තමයි මේ බෙදාගෙන යන තාම බෙදලා ඉවර නැහැ නේ. දැන් මේ පදේ නැති කරන්න ඕන. හරි. දැන් පොතේ දැන් රටාව දිහා බලන්න. තාම බෙද බෙද ඉන්න එපා. තේරුම්න්නේ මේ මරණකම් බෙදන්න බෑ. මේ රටාව දිහා බලන්න. රටාව මොකක්ද එන්නේ බලන්න. මෙතන මේ ඒකේ මුකුත් නැහැ නේ. මුකුත් ඉස්සරහා නැහැ. මේ a බිඳුව කියන්නේ එකයි. එහෙනම් මේ බලන්න a බලය වැඩි වී යනවානේ. එහෙනම් ඊළඟ පදයක් මම ලියුවොත් රටාවට අනුව මෙතන a වල 3 කියලා එනවා රටාව බලන්න. ඊට පස්සේ x ගේ බලන්න. මේකෙන් පටන් අරන් n ගේ බලයෙන් මේ උඩ තියෙන බලය එක එක අඩු වෙවි යනවා. n ඍණ 1 n ඍණ 2 n ඍණ 3. ඊට පස්සේ එන්න ඕනේ x n ඍණ 4. ඔන්න ඔය වගේ නේද පද එන්න ඕනේ. ඔන්න ඔය වගේ පද එන්න ඕනේ. අන්තිම පදේ ගැන හිතමු. අන්තිමට වෙන්න ඕනේ දැන් මේ a ගේ බලය වැඩි වෙවි ගිහිල්ලා හරි අන්තිමට බලන්න උත්තරෙත් එක්ක a ගේ n ඍණ 1 නේ ඇවිල්ලා තියෙන්නේ. එයි මේ බලන්න මෙතන මේ බෙදන්න ගියා අපි xn ඍණ a එන්නේ. මෙහෙම තිබුණොත් අපිට ලබ්ධය වෙලා තියෙන්නේ මෙයාගේ එකක් අඩු වෙනවා n ඍණ 1. එහෙනම් අන්තිම පදේ a ගේ n ඍණ 1 කියලා එන්න ඕනේ. හරි. අන්තිම පදේ a ගේ n ඍණ 1 කියලා එන්න ඕනේ. ඉතින් නවතිනවා. එතකොට එයාගේ ඉස්සරහා x ගේ පදේ බිඳුව එන්න ඕනේ. එතන එක සෙට් එකක් මම ඊට ඉස්සලා තව පදයක් ලියුවා. මෙයාගේ එකක් ගන්නවා මෙතන a ගේ n ඍණ 2 එන්න ඕනේ. x ගේ පළවෙනි බලය එන්න ඕනේ. එහෙනම් මම තව වැඩිපුර පදයක් ලියුවා උගලන්ට මම තේරුම් ගන්න රටාව. එහෙනම් මම රටාව x ගේ බලය අඩු වෙවි ගිහිල්ලා බලය අඩු වෙවි ගිහිල්ලා 1 ඊට පස්සේ බිඳුව වෙනවා. ඊට පස්සේ n ගේ බලය වැඩි වෙවි ගිහිල්ලා 1 2 3 කොහොමම ගිහිල්ලා ඊට පස්සේ n ඍණ 1ට වඩා වැඩිනේ n ඍණ n ඍණ 2ට වඩා වැඩිනේ n ඍණ. ඔන්න එහෙනම් මේ වගේ ලබ්ධියක් තමයි එන්නේ. හරි. එහෙනම් ලබ්ධිය හරිනේ. එහෙනම් අපිට ඒ අනුව ලියන්න පුළුවන් fx. අයිද වදින්න උඩට යන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් තර්කයට අනුව මෙතන රටාවක් තියෙන්නේ. අපිට කියන්න පුළුවන් මේ නිසා fx සමානයි මේක වරක් x ඍණ a වරක් x ඍණ a වරක් මේ සෙට් එක x n ඍණ 1 ධන ax n ඍණ 2 ධන ඕම ගිහිල්ලා අන්තිම පදේ මේකනේ x බිඳුව ලියන්න අවශ්‍ය නැහැ. a ගේ n ඍණ 1 රටාවක් මේ තියෙන්නේ. රටාවට අනුව අපිට උත්තරේ ප්‍රකාශ කරන්න පුළුවන්. හරි එහෙනම් ගණන් කියන රටාවක් නේ. එහෙනම් රටාවට අනුව අපිට උත්තරේ ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එමගින් හරි දැන් උත්තරයක් වෙනන් තියෙනවා. මේක මේ ඔයගොල්ලෝ පුතේ ගෙදරදී පොඩක් ප්‍රැක්ටිස් වෙන්නත් එක්ක මේක තනියෙන් බෙදලා ගන්න. මේ තනියෙන් බෙදලා ගන්න. දැන් තේරුම් ගන්න මේක මෙහෙමයි එන්නේ කියලා. හරි ඊට පස්සේ ඊළඟ කොටසට යනවා නේද මම මේක වගාන පොඩ්ඩක්. වීඩියෝ එක පස්සේ හදලා යන්න.
හරි ඊට පස්සේ පුතා අපිට කියනවා මොකක්ද කියන බලන්න. එමගින් මෙන්න මෙයා හොයන්න xn ඍණ 1 සාධක සොයන්න. xn ඍණ 1. එන xn ඍණ 1 කියන්නේ මේ a සමානයි මොකක් ආවද මෙතන 2 එන්න ඕනේ. එන a සමාන 1 ගේ උත්තරේ නේද මේ අහලා තියෙන්නේ කියලා දෙන්නේ. a සමාන 1 විතර අපි දාමු. මෙවන් එකේ නිල් බල එකමනේ පුතේ එකේ ඕනම බලයක් එකනේ එන xn ඍණ 1 හැදෙන්න නම් මෙතන a වෙනුවට 1 දාන්න ඕනේ. එයා අපි කියන්නේ a සමාන 1 විතර. මට ලියන්න පුළුවන් මෙතනින් fx සමානයි හරි fx කියන්නේ අතර මෙයානේ fx කියන්නේ මෙයානේ අපි එහෙනම් xn ඍණ a වෙනුවටද 1 දාන්න ආදේශ කරන්න. එකේ නිල් බලය සමානයි. මේ ටිකෙත් a වෙනුවට 1 දාගෙන යන්න. x ඍණ 1 වරක්. මෙතන මොනවද එන්නේ? xn ඍණ 1 a වෙනුවට 1 දාන්න xn ඍණ 2. තව පදයක් ලියුවොත් ඊට පස්සේ එනවනේ x n ඍණ 3. ඔಮ್ಮම ධන ගිහිල්ලා අන්තිමට එකේ n ඍණ 1 වෙන බලන්නේ එකේ ඕනෙම බලයක් එකයි. ඔන්න ඔය වගේ සාධක දෙකක් තමයි. හරි එහෙනම් මෙයාගේ උත්තරේ එකේ n බල එකමයි. xn ඍණ 1 උත්තරේ නම් සාධක දෙක මෙන්න මේ වගේ වෙන්න ඕන. එහෙනම් අපි a සමාන 1 විතර තමයි ප්‍රතිඵලය ලබා ගන්නේ. ඒකේ සාධක සොයා ඊට පස්සේ කියනවා 10න් ඍණ 1 පූර්ණ සංඛ්‍යා 9න් බෙදී හැකි බව පෙන්වන්න. එහෙනම් මෙතන මේවා x වෙනුවට තමයි 10 ඉදිරියට තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද ඇත්තටම? x සමානයි 10 විතර ප්‍රතිඵලය තමයි මේ අරන් තියෙන්නේ. බලන්න දැන් මෙයාගේ x වෙනුවට 10 දාන්න 10 ඍණ 1 කියලා එන්නේ ආදේශ කරන්න. මෙතන ඉන්නේ 10 n ඍණ 1 වෙනි බලය දාන්න 10 n ඍණ 2 වෙනි බලය දාන්න 10 n ඍණ 3 වෙනි බලය දාන්න කොහොමද ගිහිල්ලා අන්තිමට දාන්න එක කියලා. ඔතේ 10න් එකක් අඩු කරාම 9යි. එහෙනම් 9 වර මේ සෙට් එක 10 n ඍණ 1 10 දාන්න 10 n ඍණ 2 දාන්න 10 n ඍණ 3 දාන්න ඔහොම ගිහිල්ලා අන්තිමට දාන්න එක කියලා. ඉතින් මේ බලන්න මෙතන මේ මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන ගුණ කිරීමක් තියෙන්නේ. මැද මුත් නැහැ කියන්නේ ගුණ කිරීමක් තියෙන්නේ. එහෙනම් පුතේ මේ උත්තරේ කියන්නේ 9 වරක් යම්කිසි දෙයක්. ඉතින් මේ විදිහට 9 වරක් 2 ගන්න 9 වරක් 18යි. එහෙනම් 18 කියන්නේ පුතේ 9න් බෙදෙන සංඛ්‍යාවනේ. එහෙනම් 9 වරක් මොකක් කර එනවා කියන්නේ 9න් බෙදෙනවා. එහෙනම් ඒ අනුව අපිට තර්ක කරන්න පුළුවන් මේ 10න් ඍණ 1 කියන්නේ 9 වරක් යම්කිසි දෙයක් නිසා මෙන්න මෙයා 9න් බෙදෙනවා. මෙන්න මේ සෙට් එක 9න් බෙදෙනවා. එහෙනම් ලියන්න පුළුවන්. එම නිසා 10n ඍණ 1 හරි 9න් බෙදේ. කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. 9න් බෙදෙනවා. එහෙනම් ඒක තමයි අපිට පෙන්වන්න කියන්නේ. පූර්ණ සංඛ්‍යා සියල්ල 9න් බෙදිය හැකි බව පෙන්වනවා. හරිද? 9න් බෙදෙනවා. හරි. හොඳ ගානක් එක. හොඳ ගානක්. හොඳයි ඊට පස්සේ අපි හඳුනන්නේ 56 වෙනි ගානට යන්න කතා 56 ඔස්ට්‍රේලියාව ලියාගෙන 56 වෙනි ගානට යන්න. හරි ඊට පස්සේ 56 වෙනි ගානට යන්න. ඊට පස්සේ කියන්නේ මොකද්ද fx එක කියන්නේ fx බහුපදයේ x වර්ගය ඍණ a වර්ගෙන් බෙදු විට ශේෂය මේක නම් කියලා කියනවානේ. එහෙනම් බෙදීමේ ඇල්ගොරිතම එළියට පටන් ගන්න. බෙදීමේ ඇල්ගොරිතම එළිය 56 fx බහුපදය
බෙදන්නේ කාගෙන්ද? x වර්ගය ඍණ a වර්ගයෙන් බෙදන්නේ. බෙදුම අපි හිතමු px කියලා එකක් එනවා කියලා. එතකොට ශේෂය දෙනවානේ. ශේෂය simple px ධන q කියලා කියනවා. ඔන්න ඔහොමයි කියන්නේ. right. ඊට පස්සේ ඔන්න දැන් අපි බෙදීමේ අල්ගොරිතම ලියුවා. ලියුවාම අපිට පේනවා මේක සාධක කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ සාධක කරගන්න එක ලස්සනයි. x ඍණ a වරන් x ධන a කියලා එන්නේ නේද? මෙතන capital px මෙතන ශේෂය අපේ ලියු කියලා දෙනවා simple px ඍණ q කියලා. px ධන q කියලා. හදේ මොනවද කියන්නේ? නම් උත්තරයක් පෙන්වන්න කියලානේ. p ට මෙහෙම උත්තරයක q ට මෙහෙම උත්තරයක. ඉතින් මොකද කරන්න පුළුවන්? මෙතන මට පේනවා මේ සෙට් එක බිඳුවක් කරගන්න පුළුවන් x ට a ආදේශ කරොත්. එන x සමාන a විට බලන්න. මෙතනින් එන්නේ fa x තියෙන හැමතැනට මේ ආදේශ කරන්න. මේ ටිකම බිඳුව වෙනවානේ. මෙතනින් එන්නේ pa ධන q කියලා. ඔකොම තියාගමු. ඊට පස්සේ x ට ඍණ a ආදේශ කරන්න පුළුවන්. එන x සමානයි ඍණ a විට. මෙතන අපිට එනවා f ඍණ a සමානයි මේ ටික වල දැන් බිඳුව වෙනවා. මෙතන ඉන්නේ ඍණ a නැත්නම් ඍණ pa ධන q. ඉතින් මේක එක මේක දෙක කියලා දාගමු. අපිට කියන්නේ මේ pq වලට උත්තර නැහැ. මේ දෙක එකතු කරපුවොත් q ට නිකන් උත්තර එනවා. මේ දෙක එකතු කරන්නේ එක ධන දෙකේ. මේ දෙක එකතුව fa ධන f ඍණ a සමානයි මේ a පදේ කැපෙනවා නේද? එහෙනම් 2යි q කියලා එන්නේ. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් q ට උත්තර එනවා. q සමානයි ගාන කියන විදිහට උත්තරේ දෙනවා. ගාන කියන්නේ පැකේට 2යි එකක් ඇවිල්ලා. ඇයි 2යි එකක්? q භාගය කියලා එන්නේ උත්තරේ වරද්දක්. දෙකෙන් බෙදන්න. ආදේශ කරගෙන ඉන්නේ x වෙනකොට a නේද? ඔව් හරි. ඕලක් නේ. එහෙනම් q සමාන මෙතන භාගය තමයි එළියට එන්නේ. භාගය එළියට එන්නේ. මේ ටික ඇතුළට එනවා මේ සෙට් එක. fa ධන f ඍණ a කියලා එන්නේ. ඔන්න උත්තරය q වෙනවා. හරි. ඔය උත්තරය මේ දෙක එකතු කරා. මේ දෙක අඩු කරා. මේ දෙක අඩු කරොත් q පදේ කැපෙනවා. එක ඍණ දෙකෙන්. එක ඍණ දෙකෙන්. මේ දෙක අඩු කරමු. අනේ අඩු කළා. හරි එකතු කරා. අඩු කරාම q පදේ කැපෙනවා. හරි. ඉතින් අපිට එන්නේ fa ඍණ f ඍණ a සමානයි. අර q කැපුණා. මේ දෙක මෙයා ඍණ ඍණ ධන වෙනවා. එහෙනම් 2යි pq කියලා. 2යි pa කියලා එන්නේ. p උත්තරය ගන්න පුළුවන් දෙපැත්තම 2යි a ගෙන් බෙදුවා නම්. 2යි a ගෙන් බෙදලා. එතන මෙයාට මෙයා කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. එහෙනම් p සමානයි 2යි ඉස්සරහින් තියන්නේ. උත්තරය එහෙමනේ තියෙන්නේ බලන්න. 2යි a ගෙන් 1 කියලා ඉස්සරහින් තියන්නේ. වරණ එතකොට මෙයාම දාගන්න. fa ඍණ f ඍණ a ඔන්න ඔහම උත්තරයක් කියනවා. හරි. උදේ පොඩ්ඩක් ගානේ හදාගන්න. මෙතන 2යි a කියලා එක තියෙන්නේ. a කියලා දාගන්න. මේ a නෙමෙයි මොකද්ද? 2 විතරයි තියෙන්න ඕනේ. අනිත් ටික හරි. ඉතුරු ගණන් ටික මම හෝම්වර්ක් දෙන්න දෙන්නම්. දැන් ඉතුරු ගණන් ටික හදන්න පුළුවන්. මේක හදන්න. හෝම්වර්ක් 49 50 අපි කරා වගේ ගණන් ටිකක් තියෙනවා. 51 කරන්න 52 කරන්න 53 54 58 හරි ගණන් පහයි ඔය ගණන් පහ ගෙදරදී හදන්න. හරි ඔය ගණන් පහ ගෙදරදී හදන්න. මේ සෙනසුරාදා 1 ඉඳන් 5 වෙනකන් හරි අපි අපේ ඊළඟ පාඩම පටන් ගන්නවා. වර්ගජ සමීකරණ පටන් ගන්නවා. හරි අනිවාර්යෙන් එකටම ඇවිල්ලා ඉන්න වර්ගජ සමීකරණ දැන් අලුත්ම කොටසක්
ඒ කියන්නේ මේ ශේෂ ප්‍රමේය වල ඒවා අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ කියන්නේ ඒක අලුත්ම කොටසක් සහ ලේසිම කෑල්ලක්. හරි. එනම ලේසි වර්ග සමීකරණ. ඉන්න හැමෝම මුල ඉඳන් ඒක සහභාගී වෙන්න. ඉරාස්ටර මුල මේ බේසික් කෝස් එකේ ඉන්න බැරි වුණා හින්දා සුළු කිරීමේ පොඩි පොඩි කේස් තාම ඇති පුතේ ටික ටික හැදෙයි. හරි ඒක ලොකුවට මේ හිතන්න එපා.